හරි. අපි අභ්‍යාසාංක 1ට යන්නේ. අභ්‍යාසාංක 1 ඔබට ඉස්සරළම දීලා තියෙනවා 2023 දිනෙන් අවසන් මාසයට අදාළව නිරංජන් බෝපගේ ව්‍යාපාරයේ ගනුදෙනු පිළිබඳ විස්තර පහද දැක්වේ කියලා. ඒ මාසයේ පළවෙනි දිනට, ඒ කියන්නේ 3.1 දිනට ශේෂ ටිකක් ඔබට දීලා තියෙනවා. ඒ 3.1 තියෙන ශේෂවල තියෙන්නේ වත්කම් ශේෂ ටිකකුයි වගකීම් ශේෂයි. ඒකට අපි දන්නවා ඕනම දිනකට වත්කම් ශේෂවල එකතුව හිමිකම සහ වගකීම් ශේෂවල එකතුවට සමාන වෙන්න ඕන. එතකොට දැන් අපි ඉස්සරළම එහෙනම් මේ වත්කම් ශේෂ ටික, හිමිකම් ශේෂ ටික, වගකීම් ශේෂ මේ ශේෂ තීරුවට දාම. හැබැයි හිමිකම් ශේෂ දීලා නැහැ. වත්කම් ශේෂේ වගකීම් ශේෂේ දීලා තියෙන්නේ. මේ ශේෂ මේ සමීකරණයට දාන්න ඕනම කියලා නීතියක් නැහැ. මොකද ගාණ ඉල්ලන්නේ ගනුදෙනු වල බලපෑම විතරනේ. ඒතර මම මේ ශේෂ ටික දාගන්නේ මගේ පහසුවට. ඔයා දාගත්තේ නැහැ කියලා ඒක වැරදි නැහැ. එහෙනම් ඉඩම් ඉස්සලම ඉඩම් තියෙනවා 150ක්, ගොඩනැගිලි තියෙනවා 100ක්, මෝටර රථ තියෙනවා 80ක්, බඩු තොගේ තියෙනවා 20ක්, ණයගෙතියු 50ක් ඉන්නවා. මුදල් ශේෂය 100ක් තියෙනවා. ප්‍රාග්ධනය දීලා නැහැ. ණය හිමියෝ 70යි, බැංකු ණය 80යි දීලා තියෙනවා. දැන් මේ වත්කම් ශේෂවල එකතුව සහ වගකීම් ශේෂවල එකතුව අතර වෙනස ආරම්භක දිනට තියෙන හිමිකම වෙනවා. එහෙනම් දැන් ඔයා වත්කම් ශේෂවල එකතුව ගන්න, වගකීම් ශේෂවල එකතුවක් ගන්න. ඒ එකතුව අතර වෙනස හිමිකම වෙනවා 350. අපි අග බින්දු 3 ගාන උඩ දාගෙන තමයි කරන්නේ. ඉතින් මේ 350 කිව්වට ඇත්තටම 3,50,000 වෙන්න ඕනේ. නමුත් අපි අග බින්දු 3 අයින් කරලා ගාන කරනවා. එතකොට ඔයා මේ ගානේ උඩ රුපියල් බින්දු 3 දාලා තියෙන්න ඕන. දැන් ආරම්භක හිමිකම 3,50,000යි. දැන් අපි මේ ගානේ ඔබෙන් මේ සමීකරණයට එක් ගනුදෙනු වන බලපෑම ඉල්ලනවා වගේම සුද්ධවත්කම් ප්‍රවේශයේ භාවිතා කරමින් ලාභය ගණනය කරන්න කියලා තියෙනවා. ඉතින් අපි මේ ගාන කරනකොට ගානට අවශ්‍ය ඉල්ලලා තියෙන දේවල් ඔක්කොම ටික සම්පූර්ණ කරගෙන තමයි ගාන කරන්න ගන්නෙ. දැන් එනම් මේ ආකෘතිය ගහගත්තානේ. ඊට අමතරව ඊළඟට අර සුද්ධවත්කම් ප්‍රවේශයට ලාභය වෙන සමීකරණෙත් ඔබ මේ විදිහට ලියාගෙන තියෙන්න ඕන. ලාභයේ සමානයි අවසාන සුද්ධවත්කම් ඍණ ආරම්භක සුද්ධවත්කම් ඍණ අමතර ප්‍රාග්ධනය ධන ගැනීම. දැන් අපිට මේ සමීකරණේ ආරම්භක සුද්ධවත්කම් කියන සාධකය මේ වෙනකොට හොයලා තියෙන්නේ. කොච්චරද? ඍණ අපි 3,50,000 එතනට ආදේශ කරන්න ඕන. ආරම්භක සුද්ධවත්කම් 3,50,000නේ. එහෙනම් දැන් අපි ඒක එතනට ආදේශ කරුවා. එතකොට ආයි මේ ගාන කරලා අවසන් වෙනකොට සියලු දේවල් අපි කරලා ඉවර. නැත්නම් අහපො නැවත නැවත ගාන බලන්න සිද්ධ වෙනවා. අපි ඉතින් ඉතා ඉක්මනින් මේ ගාන කරන්න පුරුදු වෙන්න එපානේ. ඒක නිසායි මේ ගාන කරනකොට සියලු දේවල් අපි සම්පාදනය කරගන්න ඕනේ. right. දැන් යනවා අපි පළවෙනි ගනුදෙනුවට. 3.1 ලක්ෂයක මිල ලකුණු කළ භාණ්ඩ 10%ක වෙළඳ වට්ටමකට යටත්ව ණයට මිලදී ගැනීම. ලක්ෂයක මිල ලකුණු කළ භාණ්ඩ දැන් මිල ලකුණු කරලා තියෙනවා ලක්ෂයයි කියලා. හැබැයි අපි ගන්නේ 10%ක වෙළඳ වට්ටමකට යටත්ව. එහෙනම් අපි ලක්ෂයකට නෙමෙයි මේ භාණ්ඩ ගන්න. ලක්ෂයට 10%ක් කියන්නේ 10,000යි. එහෙනම් අපි ගන්නේ 90,000ට. ලක්ෂයෙන් 10,000ක් අඩු කරලා 90,000ට ගන්න. ඒ ගන්නකොට බඩු තොගේ කියන වත්කම මොකද වෙන්නේ? බඩු තොගේ කියන වත්කම වැඩි වෙනවා 90කින්. ණයට ගන්න නිසා ණය හිමි කියන වගකීම වැඩි වෙනවා 90කින්. එහෙනම් තොග ධන 90යි, ණය හිමියෝ ධන 90යි. ඊට පස්සේ 3.4 ගනුදෙනුව 60,000ක ණය හිමියන්ට මුදල් ගෙවීමේදී ලද වට්ටම 110කි. 60,000ක ණය හිමියන්ට මුදල් ගෙවීමේදී
ලද වට්ටම 10%යි. දැන් එතකොට අපි ණය හිමියට 60000ක්ම දෙන්නේ නැහැ. අපි ණය හිමියට ගෙවන්න තියෙන සම්පූර්ණ ගාණ 60000 වුණාට එයාට අපි ඉක්මනින් සල්ලි ගෙවනකොට ණය හිමිය අපිට වට්ටමක් දෙනවා 10%ක්. එහෙනම් 60000ට 10%ක් කියලා කියන්නේ 6000යි. එහෙනම් අපි ණය හිමියට ගෙවන්නේ 60000න් 6000ක් අඩු කරලා 54000යි. එතකොට මොකද වෙන්නේ? මුදල් වත්කම අඩු වෙනවා 54කින්. ඒ වගේම අපිට වට්ටමක් තියෙනවා ලද වට්ටම අපිට ආදායමක්. ඒක නිසා හිමිකම වැඩි වෙනවා 6කින්. ප්‍රාග්ධනය. හැබැයි ණය හිමියා අඩු වෙනවා සම්පූර්ණයෙන් කොච්චරකින්ද? 60කින් ණය හිමි කියන වගකීම අඩු වෙනවා. ඊට පස්සේ 3.8 පිරිවැය 20ක් වූ තොගයක් රුපියල් 20000ක් වූ තොගයක් රුපියල් 30000කට ණයට විකිණීම. අපි ගාව තියෙන 20000ක පිරිවැය වූ තොගයක්. ඒ කියන්නේ අපි අරගෙන තියෙන තොගේ 20000ට. හැබැයි 20000ට ගත්ත තොගේ අපි විකුණන්නේ 20000ටම නෙමෙයිනේ. ලාභයක් තියාගෙන විකුණන්නේ. ඉතින් අපි 30000කට ණයට විකුණලා තියෙන්නේ. දැන් 3.8 අපේ ව්‍යාපාරයේ තියෙන බඩු තොගය මොකද වෙන්නේ? අඩු වෙනවා. කීයකින්ද? 20කින්. ඒ වගේම අපි මේ බඩු තොගය විකුණන්නේ 30 නිසා ණයගැති කියන වත්කම 30කින් වැඩි වෙනවා. ණයගැති කියන වත්කම 30කින් වැඩි වෙනවා. මෙතන ලාභයක් තියෙනවා කීයකද? 10ක. ලාභයේ කවදා හරි අයිතිකරුට අයිති වෙන්නේ. ලාභය නිසා අයිතිකරුගේ හිමිකම වැඩි වෙනවා. එහෙනම් ප්‍රාග්ධනය ධන 10යි. ඊට පස්සේ 3.11 අයිතිකරු තම පෞද්ගලික ප්‍රයෝජනයට රුපියල් 5000ක බඩු තොගයක් රැගෙන යනවා. අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනයට ව්‍යාපාරයේ තියෙන බඩු තොගයෙන් 5000ක බඩු තොගයක් ගෙදරට යනකොට ව්‍යාපාරයේ තියෙන තොග වත්කම 5කින් අඩු වෙනවා. අයිතිකරු ව්‍යාපාරයේ සම්පත් ගෙදරට යනකොට ව්‍යාපාරයේ අයිතිකරුට තියෙන බැඳීමත් අඩු වෙනවා. අයිතිකරුගේ හිමිකමත් අඩු වෙනවා. ඒ නිසා හිමිකමත් 5000කින් අඩු වෙනවා. කියන්නේ 5කින්. එහෙනම් තොගවත්කම ඍණ 5යි, ප්‍රාග්ධනයත් ඍණ 5යි. දැන් ඔය ගමම්ම අපිට අහුවෙන දේවල් අර සුද්ධවත්කම් ප්‍රවේශය හොයන සුද්ධවත්කම් ප්‍රවේශය යටතේ ලාභය හොයන සමීකරණයට දාගන්න ඕන. දැන් සුද්ධවත්කම් ප්‍රවේශයේ යටතේ ලාභය හොයනකොට තියෙන එක් කරුණක් තමයි ගැණිලි කියන එක. දැන් අපිට මේ ගැණිලි කියන ගනුදෙනුවක් හම්බුණා. එහෙනම් අපි සමීකරණයට යනවා. ඒ සමීකරණේ ධන D අපි ගැණිලි අදහස් කරන්නේ එතන මේ එතනින් තමයි අපි ගැණිලි සටහන් කරන්නේ. එහෙනම් අපි එතන ධන 5000 දාගන්න. එහෙම කෙරුවාම ළමයි අපිට ගාන නැවත නැවත බලන්න වෙන්නේ නැහැ. ගාන එක දිගට කරගෙන යනකොට අපිට අවසන් කිරීමේ හැකියාව තියෙනවා. ගාන අවසන් වෙනකොට ඉල්ලලා තියෙන සියලු ප්‍රශ්න වලට අපි උත්තර සපයලා ඉවරයි. ඊට පස්සේ යනවා අපි ඊළඟ ගනුදෙනුවට 3.14 20000ක බැංකු ණය වාරිකයේ ගෙවීම එහි ඇතුළත් පොලිය 4000කි. 20000ක බැංකු ණය වාරිකයේ ගෙවීම එහි ඇතුළත් පොලිය 4000කි. දැන් මේ 20000 බැංකු ණය වාරිකයේ ගෙවන්නේ අපේ ලාච්චුවේ සල්ලි වලින්නේ. එහෙනම් මුදල් කියන වත්කම අඩු වෙනවා 20කින්. පොලිය කියන්නේ අපිට වියදමක්. වියදම නිසා හිමිකම අඩු වෙනවා. එහෙනම් පොලියේ ප්‍රමාණයෙන් හිමිකම අඩු වෙන්න ඕන. ප්‍රාග්ධනය අඩු වෙනවා 4කින්. දැන් 20000ක් අපි ගෙව්වට 20000ම බැංකු ණයෙන් අඩු වෙන්නේ නැහැ. මොකද මේ 20000 ඇතුලේ තියෙනවා 4ක, ඒ කියන්නේ 4000ක පොලියක් තියෙනවා. එහෙනම් ඇත්තටම බැංකු ණයෙන් අඩු වෙන්නේ 16. එහෙනම් බැංකු ණය කියන වගකීම ඍණ 16යි. මුදල් වත්කම ඍණ 20යි, හිමිකම ඍණ 4යි, බැංකු ණය වගකීම ඍණ 16යි. ඒ 3.17 අයිතිකරු තම 50000ක් වටිනා පෞද්ගලික මෝටර රථයේ ව්‍යාපාරයට යෙදවීම.
අයිතිකරු තමන්ගේ ගෙදර තියෙන පෞද්ගලික මෝටර රථය තමයි ව්‍යාපාරයට යොදවන්නේ. එහෙම නැතුව මේ ව්‍යාපාරයේ ලාච්චුවේ තියෙන සල්ලි දීලා මෝටර රථයක් ගන්නව නෙමෙයි. එහෙනම් දැන් ව්‍යාපාරයේ මෝටර රථ කියන වත්කම් මොකද වෙන්නේ? 50කින් වැඩි වෙනවා. ව්‍යාපාරයේ ලාච්චුවේ සල්ලි යනවද? නැහැ. ව්‍යාපාරයේ ලාච්චුවේ සල්ලි යන්නේ නැහැ. මොකද අයිතිකරුණු ව්‍යාපාරයට මේ මෝටර රථය යෙදුවේ. ඒක නිසා හිමිකම වැඩි වෙනවා කීයකින්ද? 50කින්. අයිතිකරු ව්‍යාපාරයට සම්පත් අපේනකොට අයිතිකරුට තියෙන බැඳීම වැඩි වෙනවා. එහෙනම් මෝටර රථ කියන වත්කමත් 50කින් වැඩි වුණා. හිමිකමත් 50කින් වැඩි වුණා. දැන් අපි අර සුද්ධවත්කම් ප්‍රවේශයට ලාභය හොයන සමීකරණයක් තියෙනවානේ. අන්නේ සුද්ධවත්කම් ප්‍රවේශයේ මත ලාභය හොයන සමීකරණයේදී අපිට තියෙනවා අමතර ප්‍රාග්ධනය කියලා එකක්. එහෙනම් අපි මේ සමීකරණයට යනවා. අමතර ප්‍රාග්ධනය අපේ සමීකරණේ එහෙනම් එතනට දාගන්න ආදේශ කරන්න ඍණ 50000. දැන් අපි යනවා අහපව සමීකරණයට. 3.20 ව්‍යාපාරය 3.8 දින විකුණන ලද 8000ක පිරිවැව් භාණ්ඩ ආපසු එවන ලදී. 3.20 ව්‍යාපාරයේ 3.8 දින විකුණන ලද 8000ක පිරිවැව් භාණ්ඩ ආපසු එවන ලදී. දැන් ඔබ බලන්න ඉස්සෙල්ලාම 3.8 ගනුදෙනුව දිහා පොඩ්ඩක්. 3.8 ගනුදෙනුව දිහා ඔබට පේනවා ඇති 3.8 අපි 20ක පිරිවැව් තුග 30ට ණයට විකුණලා තියෙනවා. එතකොට ඔබට පේනවා ඇති අපි රුපියල් 2ක දෙයක් විකුණන්නේ 3ට. රුපියල් 20ක දෙයක් විකුණන්නේ 30ට. රුපියල් 2ක දෙයක් විකුණන්නේ හරියට බලුවොත් 3ට. එතකොට රුපියල් 2ක දෙයක් 3ට නම් රුපියල් 4ක දෙයක් 6ට. රුපියල් 6ක දෙයක් 9ට. රුපියල් 8ක දෙයක් 12ට. නේ? හරියට බලුවොත් 20ක දෙයක් 30ට නම් අග බින්දේක අයින් කරන්නකො එතන. රුපියල් 2ක දෙයක් විකුණන්නේ 3ට. එහෙනම් රුපියල් 4ක දෙයක් විකුණන්නේ 6ට. රුපියල් 6ක දෙයක් විකුණන්නේ 9ට. රුපියල් 8ක දෙයක් විකුණන්නේ 12ට. එහෙනම් මේ පිරිවැය 8ක පිරිවැය 8ක් වූ තොග ආපසු ඉවල. අපි පිරිවැය 20ක් වූ තොග තමයි 30ට ණයට විකුණුවේ. හොඳට බලන්න එතන. හොඳට බලන්න. පිරිවැය 20ක දේවල් තමයි 30ට ණයට විකුණුවේ. එහෙනම් දැන් පිරිවැය 8ක ඒවනම් ආපසු එව්වේ ඒ පිරිවැය 8 විකුණුම් මිල මම ඉස්සෙල්ලා ඔබට හදලා පෙන්නනවා 12. එහෙනම් තොගවත්කම අපිට අහපව් වෙනවා. තොගවත්කම 8කින් වැඩි වෙනවා. අර විකුණුම් කියන එක දැන් නෑ. එතකොට ණය ගැතිය අපිට නැති වෙනවා. ණය ගැතිය අඩු වෙනවා 12කින්. විකුණුපු වෙලාවේ අපිට එතන 4ක ලාභයක් තිබිලා තියෙනවා. ලාභය නිසා හිමිකම වැඩි වුණා ඉස්සෙල්ලා. දැන් එහෙනම් ඒ තොග ආපසු එව්වා නම් ලාභය අහිමි වෙනවා. ලාභය අඩු වෙනවා 4කින්. තොගයේ ධන 8යි, ණය ගැතිය ඍණ 12යි, හිමිකම ඍණ 4යි. 3.25 ව්‍යාපාරයේ 3.1 දින ව්‍යාපාරයේ 3.1 දින සිටි ණය ගැතියෝ මුදල් ලබා දුන් අතර එහිදී දුන් වට්ටම 10%. ඒ කියන්නේ අපේ 3.1 දින ණය ගැතියෝ හිටියානේ 50. 3.1 ණය ගැතියෝ හිටියානේ 50. ඒ 3.1 ණය ගැතියෝ හිටපු 50 අපිට සල්ලි දීලා. හැබැයි 10%ක වට්ටම අඩු කරලා දීලා තියෙනවා. එහෙනම් 3.1 හිටපු ණය ගැතියෝ ප්‍රමාණය 50යි. හැබැයි ඒ
50ක්ම අපිට සල්ලි එන්නේ නැහැ. මොකද ණයගෙදී අපිට සල්ලි දෙනකොට අපි ණයගෙදීට වට්ටමක් දීලා 10%ක. ඒතර 50ට 10%ක් කියන්නේ 5යි. එහෙනම් අපිට මුදල් හම්බ වෙන්නේ 3.25 45යි. හැබැයි ණයගෙතිය අඩු වෙනවා 50කින්. මුදල් වැඩි වෙනවා 45කින්. හැබැයි ණයගෙතිය අඩු වෙන්නේ 45කින් නෙමෙයි 50කින්. ඇයි ණයගෙතිය 50ක ණයගෙතිය තමයි අපිට සල්ලි දෙන්නේ. අර වට්ටමක් දුන්න නිසා ණයගෙතිය සල්ලි දෙන්නේ අපිට 45යි. වට්ටමක් දුන්න වට්ටම අපිට වියදම හේතු වෙනා හිමිකම අඩු වෙන්න. එහෙනම් ප්‍රාග්ධනය ඍණ 5යි. 3.28 10ක ගොඩනැගිලි කුලී ආදායමක් ලැබීම මුදලින්නේ හම්බ වෙන්නේ. එහෙනම් 3.28 මුදල් වත්කම වැඩි වෙනවා 10කින්. ගොඩනැගිලි කුලී ආදායම් කියන ආදායම හේතු වෙනවා හිමිකම වැඩි වෙන්නේ. එහෙනම් ප්‍රාග්ධනයේ ධන 10යි. 3.31 5000ක විදුලි ගාස්තු ගෙවීම. 3.31 5000ක විදුලි ගාස්තු ගෙවනකොට මුදල් වත්කම 5000කින් අඩු වෙනවා. කියන්නේ මුදල් වත්කම 5ක් ඍණ. සල්ලි යනවානේ. විදුලි ගාස්තු කියන්නේ වියදමක්. වියදම හේතු වෙනවා හිමිකම අඩු වෙන්න. එහෙනම් ප්‍රාග්ධනයේ ඍණ 5යි. right. එතකොට දැන් අපිට මෙතන අවශ්‍ය වන්නේ යටතේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ තමයි ඔය 3.1 ඉඳලා 3.31 දක්වා මෙතන මේ පොඩ්ඩක් මෙතන දිනේ එකම දිනේ වැදිලා තියෙන එක අවසානික 3.31 වෙන්න ඕන. එතකොට 3.1 ඉඳලා 3.31 3.28 දෙපාරක් ටයිප් වෙලා 3.31 වෙන්න ඕන. එතකොට 3.1 ඉඳලා 3.31 වෙනකම් අපිට වෙච්ච ගනුදෙනු වල බලපෑම ගිණුම් කරන සමීකරණයට දාන්න කියලා තියෙන අපි ඒක දැන් දැම්මා. මෙතනින් පස්සේ අපිට අවශ්‍ය වෙනවා මේ ප්‍රාග්ධන තීරුව එකතු කෙරුවොත් ආරම්භයේ තිබ්බ 350ට මේ ධන සහ ඍණ වල බලපෑම් ගැලපුවාම අවසානට එනවා අවසාන හිමිකම්. ඒතකොට අපිට වැදගත් වෙන්නේ මේ තීරුව එකතු කරන එක. නමුත් මම සියලු තීරු ටික එකතු කරලා දීලා තියෙනවා ඔබට බලා ගන්න පුළුවන්. ඒ තීරු වල එකතුව අපිට අවශ්‍යම නැහැ. නමුත් අපි දැනගන්න ඕන හැමතිස්සෙම මේ වත්කම් ශේෂවල එකතුව හිමිකම් සහ වගකීම් ශේෂවල එකතුවට සමාන වෙන්න ඕන කියලා. දැන් එතකොට ප්‍රාග්ධන තීරුවේ එකතුව ආව ආරම්භයේ තිබ්බ 350ට අර ධන ඍණ ටික බලපෑම් වල ගැලපුවාම ඒ කියන්නේ ගනුදෙනු ටිකේ බලපෑම ගැලපුවාම අවසාන දිනට හිමිකම එනවා 4,03,000යි කියලා. 403යි. 4,03,000යි එතකොට. දැන් අපි ඒක ආදේශ කරනවා අපේ ලාභයේ හොයන සමීකරණය සුද්ධ වත්කම් ප්‍රවේශයේ මත ලාභයේ හොයන සමීකරණයට අපි ආදේශ කරනවා 4,03,000. ඊට පස්සේ එතන සුළු කෙරුවාම එනවා ලාභය 8,000යි කියලා. අපි මේ එතකොට සුද්ධ වත්කම් ප්‍රවේශයේ මත ලාභය හොයපු විදිහ. එතකොට ගාන කරනකොටම අපි මේ විදිහට ආකෘතිය ගහගත්තාම අපිට ලේසි. දැන් අපි ආපහු නැවත වතාවක් බලන්න දෙයක් නැහැ. දැන් ගාන ඉල්ලලා තියෙන ප්‍රශ්න දෙකටම අපි උත්තර සපයලා ඉවරයි. right. අපි ඊට පස්සේ යනවා අභ්‍යාසාංක 2ට. අභ්‍යාසාංක 2 දැන් මේ ඔබට තියෙන්නේ පසුගිය විභාගයක ප්‍රශ්නයක්. උසස් පෙළ විභාගේ ඔබ තාම අපිව සජීවව දැකලත් නැහැ. නමුත් අපි මේ වෙනකොට උසස් පෙළ විභාගයට අදාළව විභාගේ පසුගිය විභාග ප්‍රශ්න වලට අදාළ උත්තර ඔබ දැන් කරලා මට එවලා තියෙන්නේ. බොහෝ අය කරලා එවලා තියෙන්නේ. සමහර අය කරලා එවලා නැහැ. ඉතින් වැඩ කරන අයට පුතා හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. හරි. ඉතින් අපේ ගිය පාර දිවයිනෙම්ම 7 වෙනියා බිහි වුණේ අපිත් වැඩ කෙරුවා ළමයාත් වැඩ කෙරුවා. එතකොට එහෙම ඔබට අවශ්‍ය නම් කුරුණෑගල දිස්ත්‍රික්කේ පළවෙනියා ලංකාවේ මුළු දිවයිනෙම්ම 7 වෙනියා ඔබටත් එහෙම මමත් දිස්ත්‍රික්කෙන් පළවෙනියා ගන්නවා මමත් ජාතික කුසලතාවයක් ගන්නවා. එහෙම ටාගට් එකක් ඇති කරගන්න. එහෙමනම් අකණ්ඩව වැඩ කරන්න. right. ඒතකොට මේ තියෙන්නේ පසුගිය විභාග ප්‍රශ්නයක්. ඔබට පුළුවන් පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර පොතක් ගත්තොත් මේ ප්‍රශ්නේ ඔබට හම්බ වෙවි 2015
15 උසස් පෙළ විභාගෙදී. හරි. දැන් බලන්නකො ඉස්සෙල්ලාම ඔබට දීලා තියෙනවා සුරේෂ්ගේ ව්‍යාපාරයේ 2015 3.1 දින 1,50,000ක් මුදල් ආයෝජනය කරමින් ඔහුගේ නිවසේ කොටසක ලිපි ද්‍රව්‍ය අලෙවිසලක් ආරම්භ කරලා. තවද ඔහු ව්‍යාපාරයේ භාවිතය සඳහා 60,000ක් වටිනා ලී බඩු එදිනම ගෙනෙන ලදී. දැන් ඔයා බලන්නකෝ දැන් අපෙන් ඉල්ලලා තියෙනවා මේ පල්හැා අවශ්‍ය වන්නේ කියලා ගණදෙනු ටිකක් දීලා අතිරේක තොරතුරු ටිකක් දීලා ඔබෙන් ඉල්ලනවා ඉහත අංක 1 සිට 10 දක්වා ගණදෙනු වල බලපෑම. අගයන් සහිතව ගිණුම් කරන සමීකරණයට දාන්න කියලා. මම ඉතින් ඔන්න සමීකරණේ ගහගත්තා. ඊට පස්සේ ආයි ප්‍රශ්نين ඉල්ලනවා මොකද්ද? පහත ආකෘතිය භාවිතා කරමින් 3.31 දිනට හිමිකමේ සංයුතිය දක්වන්න. ඒතකොට මේකේ තියෙන්නේ ආරම්භක ප්‍රාග්ධනට කාලච්ඡේදයේ ඒ එකතු වෙනවා. ගැනලි අඩු කරලා අවසානයේ හිමිකම හොයන්න තමයි ඔය ආකෘතිය දාලා තියෙන්නේ. අපි බලමු ඉතින් මේ ගාන කරනකොට මොකද්ද අපිට අවසානට ඉතිරි වෙන්නේ කියලා හොයන්න. ආකෘතිය තමයි ඒ තියෙන්නේ. එතකොට දැන් අපි අර ඒ ආකෘතියත් මෙතන ගහගත්තා. හරිද? ඒකෙත් දැන් අපිට තියෙනවනේ මෙතන උඩම ආරම්භක ප්‍රාග්ධනයේ දාන්න මේ ආකෘතියේ දෙවෙනි කොටසට අදාළව. ඉතින් අපි මේ ප්‍රශ්නේ උඩ තියෙනවා සුරේෂ් 2015 3.1 150ක් මුදල් ආයෝජනය කරනවා. ඊට අමතරව තව 60ක් වටිනා ලී බඩුත් එදිනම ගේනවා. එහෙනම් එයා ප්‍රාග්ධනයේ විදිහට කීයක් සපේනවද? එයා ප්‍රාග්ධනයේ විදිහට 2,10,000ක් සපේනවා. එහෙනම් ආරම්භක ප්‍රාග්ධනයේ පුතා 210යි කියලා ඔයා ආකෘතිය දාලා තියාගන්න ඕන. right. දැන් ඔන්න යනවා අපි පළවෙනි ගනුදෙනුවට. පළවෙනි ගනුදෙනුව 100ක ලිපි ද්‍රව්‍ය අයිතම අත්පිට මිලට ගන්නලාදී. දැන් මෙයාගේ ව්‍යාපාරයේ ස්වභාවය තමයි ලිපි ද්‍රව්‍ය අලෙවිසලා. එහෙනම් මෙයාට ලිපි ද්‍රව්‍ය කියන්නේ බඩු තොගය. එහෙනම් තොගයේ කියන වක්කම වැඩි වෙනවා 100කින් සල්ලි දීලානේ ගන්නෙ. එහෙනම් බැංකු කියන වක්කම අඩු වෙනවා 100කින්. සියලු කටයුතු බැංකු ගිණුම හරහා තමයි සිද්ධ වෙන්නේ. ගානේ පැහැදිලි වෙයි කියනවා. තොග වත්කම ධන 100යි බැංකු වත්කම ඍණ 100යි. 2 70ක පිරිවැය වූ ලිපි ද්‍රව්‍ය ආයිතම 100කට අත්පිට මුදලට විකුණන ලදී. 70ක පිරිවැය වූ ලිපි ද්‍රව්‍ය ආයිතම 100ක අත්පිට මුදලට විකුණන ලදී. එතකොට දැන් මේ ව්‍යාපාරයේ 70කට මිලදී ගත්ත ලිපි ද්‍රව්‍ය තොගය තමයි අපි 100ට විකුණන්නේ. එතකොට තොග කියන වත්කම අඩු වෙනවා 70කින්. හැබැයි 70 තොගේ අපි 100ට විකුණන්නේ සල්ලි වලට. එහෙනම් බැංකු කියන වත්කම 100කින් වැඩි වෙනවා. ලාභයක් තියෙනවා මෙතන 30ක. ඒ ලාභයේ හේතු වෙනවා හිමිකම වැඩි වෙන්න. ලාභයකින් අයිතිකරුගේ හිමිකම වැඩි වෙනවා. අලාභයක් වුණොත් අයිතිකරුගේ හිමිකම අඩු වෙනවා. එහෙනම් මෙතන දැන් ලාභයක් නිසා හිමිකම 30කින් වැඩි වෙනවා. ඊට තුන්වෙනි එක 150ක ලිපි ද්‍රව්‍ය අයිතම ණයට මිලදී ගන්නා ලදී. එතකොට තොග කියන වත්කම 150කින් වැඩි වෙනවා. හැබැයි මේ 150කින් තොගේ වැඩි වෙනකොට අපේ ලාච්චුවේ සල්ලි යන්නේ නැහැ. මොකද අපි මේ තොගේ ගන්නෙ ලිපි ද්‍රව්‍ය තොගේ ගන්නෙ සල්ලි දීලා නෙමෙයි ණයට. එහෙනම් වෙළඳ ගෙවිය යුතු දෑ කියන වගකීම 150කින් වැඩි වෙනවා. වෙළඳ ලැබිය යුතු දෑ කියලා කියන්නේ ණය ගැතියන්ට. වෙළඳ ගෙවිය යුතු දෑ කියලා කියන්නේ ණය හිමියන්ට. වෙළඳ ණය ගැතියෝ වෙළඳ ණය හිමියෝ. වෙළඳ ලැබිය යුතු දෑ වෙළඳ ගෙවිය යුතු දෑ. ඒක ඔළුවේ තියාගන්න. ඊට පස්සේ හතරවෙනි ගනුදෙනුව 30ක ලිපි ද්‍රව්‍ය අයිතම දෝෂ සහිත නිසා සැපියුම් කරුවන්ට ආපසු යවන ලදී. අපි දැන් ලිපි ද්‍රව්‍ය ණයට ගත්තානේ. ඒ ණයට ගත්ත ලිපි ද්‍රව්‍ය වලින් 30ක ලිපි ද්‍රව්‍ය සවුත්තුයිලු. අපි ඉල්ලපු ප්‍රමිතියෙන් නැතුව ඇති. ඒක නිසා අපි මොනා කරනවද? ඒවල දෝෂයි. ඒක නිසා අපි ඒවා හපෝ යවනවා. එතකොට තොගවත්කම 30කින් අඩු වෙනවා. දැන් අර වෙළඳ ගෙවිය යුතු දෑත් මොකද වෙන්නේ? අඩු වෙනවා. එහෙනම් තොගේ ඍණ 30යි වෙළඳ ගෙවිය යුතු දෑ ඍණ 30යි. පස්වෙනි එක 2015 3.15 දින. එතන දිනේ දීලා තියෙනවා. ඒ දිනේ වැදගත් ඈ. 2015
3.15 දින 120කට පරිගණක යන්ත්‍රයක් ණයට මිලදී ගන්නා ලදී. මෙම මුදල මාස 18ක කාලයක් තුල ගෙවිය යුතුය. දැන් මොකද වෙන්නේ? අපි මේ පරිගණක යන්ත්‍ර කියලා කියන්නේ දීපල පිරියුතු උපකරණ. ඉඩම්, ගොඩනැගිලි, මෝටර රථ, යන්ත්‍ර උපකරණ අපි ඔයාලට කියන්නේ දීපල පිරියුතු උපකරණ කියලා. එහෙනම් අපි ගාව තියෙන දීපල පිරියුතු උපකරණ 120කින් වැඩි වෙනවා. හැබැයි මේ දීපල පිරියුතු උපකරණ ගන්න අපි සල්ලි දීලා නෙමෙයි ණයට. හැබැයි ඒ ඇතිවෙන ණය හිමියා වෙළඳ ගෙවිය යුතු දෑ නෙමෙයි. වෙළඳ ණය හිමියෙක් නෙමෙයි. වෙළඳ ණය හිමියා ඇති වෙන්නේ බඩු තෝගයක් ණයට ගත්තාම. ඒතර මේ ස්ථාවර වත්කමක් දීපල පිරියුතු උපකරණයක් ණයට අරන්නේ. එතකොට අර ණය කියන තීරුවට එන්න ඕනේ. ණය කියන වගකීම 120කින් වැඩි වෙනවා. 6 වෙනි එක 100ක් පිරිවැය වූ ලිපිද්‍රව්‍ය අයිතම 140කට ණයට විකුණන ලදී. 100ක් පිරිවැය වූ ලිපිද්‍රව්‍ය අයිතම 140කට ණයට විකුණන ලදී. අපි ගාව තියෙන තොග කියන වත්කම මොකද වෙන්නේ? අඩු වෙනවා 100කින්. හැබැයි මේ තොගය අපි ගත්ත වටිනාකම තමයි ඔය. හැබැයි ඔය වටිනාකමට නෙමෙයි අපි විකුණන්නේ 140ට. ණයට විකුණන්නේ. එහෙනම් වෙළඳ ලැබිය යුතු දෑ වැඩි වෙනවා 140කින්. මොකද ණයගේ තියන් අපි ඉල්ල ගන්න කවදා හරි 140ක්. ඒ නිසා වෙළඳ ලැබිය යුතු දෑ 140කින් වැඩි වෙනවා. අපි මේ තොගේ විකුණුවේ ලාභයක් තියාගෙන 40ක ලාභය නිසා හිමිකම වැඩි වෙන්න ඕන නේද? හිමිකම ධන 40යි. ඊට පස්සේ 7 වෙනි ගනුදෙනුව 15ක් වූ කාර්යාල සහකරුගේ මාසික වැටුප ගෙවන ලදී. 15000ක් වූ කාර්යාල සහකරුගේ මාසික වැටුප ගෙවලා. එහෙනම් මොකද වෙන්නේ? මේ ගෙවන්නේ සල්ලි වලින්නේ. එහෙනම් බැංකු කියන වත්කම අඩු වෙනවා 15කින්. වැටුප් වියදම හේතු වෙනවා හිමිකම අඩු වෙන්න. එහෙනම් හිමිකම ඍණ 15යි. අටවෙනි එක එතන පොඩ්ඩක් ඒ අටවෙනි ගනුදෙනුවේ නම පොඩ්ඩක් වැරදිලා තියෙනවා. එතන නම හැදෙන්න ඕන සුරේස්ගේ පෞද්ගලික භාවිතයට කියලා. නාරදගේ කියලා තියෙන. එතන සුරේස්ගේ කියලා හැදෙන්න ඕන. සුරේස්ගේ පෞද්ගලික භාවිතයට 30ක් ව්‍යාපාරයෙන් ලබා ගන්නා ලදී. එතකොට අයිතිකරු තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනෙට 30ක් ගෙදර රන් ගිහිල්ලා. එතකොට ව්‍යාපාරේ සල්ලි නෙමේ අරයි යන්නේ. එතකොට මුදල් කියන වත්කම අඩු වෙනවා 30කින්. ඒ කියන්නේ බැංකු කියන වත්කම 30කින් අඩු වෙනවා. බැංකු කියන වත්කම 30කින් අඩු වෙනවා. අයිතිකරු ව්‍යාපාරයේ සම්පත් ගෙදර රැයි යනකොට අයිතිකරුගේ හිමිකමත් 30කින් අඩු වෙන්න ඕන. එහෙනම් බැංකු වත්කම ඍණ 30යි, හිමිකම ඍණ 30යි. දැන් එතන ගැනිලි නේ. අපි අර අවසානට දෙවෙනි කොටසේ තියෙනවානේ ආකෘතියක් දීලා හිමිකම සම්බන්ධයෙන් කරුණු ටිකක් සුද්ධවත්කම් ප්‍රවේශයේ මත එතන ලාභය හොයන්න ඇත්තම තියෙන්නේ. නමුත් අර හිමිකමේ ඒට අදාළ අයිතම ටික දාන්න තියෙනවා. ඒකට ගැනිලි කියන අයිතමේ අපිට එතනට දාන්න සිද්ධ වෙනවා. ඔබට මේ ආකෘතියේ පේනවා ඇති. එහෙනම් ගැනිලි කියන තැනට ඒ 30 දාන්න. එතකොට ඔය දෙවෙනි කොටස කරන්න ආපහු අපිට ගාන කියවන්න ඕන වෙන්නේ නැහැ. මොකද අපි ගාන කරනකොට පළවෙනි කොටසයි දෙවෙනි කොටසයි දෙකම කරගෙන යනවා. 9 වෙනි එක ගෙවිය යුතු ශේෂයේ මත 5%ක වට්ටමකට යටත්ව ලිපිද්‍රව්‍ය සැපියුම් කරුවන්ට ගෙවිය යුතු මුදල ගෙවන ලදී. දැන් ඔබ හොඳට බලන්න අපි සැපියුම් කරුවන්ට ගෙවිය යුතු මුදල කොච්චරද කියලා. ඇත්තටම අපි සැපියුම් කරුවන්ගේ ණයට ඔබට පේනවායි 3 වෙනි ගනුදෙනුවේදී අපි 150ක් ණයට ගත්තා. නමුත් ඒ 150න් අපි 30ක බාණ්ඩ සවුත්තුයි කියලා 4 වෙනි ගනුදෙනුවෙන් ආපසු යවුව ඔබට මතක ඇති. එහෙන් බැලුවාම තව වෙළඳ ගෙවිය යුතු දෑ තියෙන්නේ අපිට ගෙවන්න. වෙළඳ ගෙවිය යුතු දෑ අපිට තව තියෙන්නේ ගෙවන්න කීයද? 120යි. 120යි අපිට ගෙවන්න තියෙන්නේ. වෙළඳ ගෙවිය යුතු දෑ. අපිට ගෙවන්න තියෙන්නේ 120යි. එහෙනම්
ඒ 120 අපි ගෙවන්නේ කොහොමද? 100ට 5ක වට්ටමකට යටත්ව. 120ට 100ට 5ක් කියලා කියන්නේ 6යි. එහෙනම් අපි ඒ වෙළඳ ගෙවිතු දෑ වලට 120ක්ම සල්ලි දෙන්නේ නැහැ. 120න් 6ක් අඩු කරලා 114යි අපි සල්ලි ගෙවන්නේ. එහෙනම් බැංකු ඍණ 114යි. හැබැයි ණය හිමිය අඩු වෙනවා. ඒ කියන්නේ වෙළඳ ගෙවිතු දෑ අඩු වෙනවා 120ක්ම. අපිට වට්ටමක් හම්බුණා එතන 6ක. ලද වට්ටම ආදායමක් හිමිකම වැඩි වෙනවා 6කින්. ඊට පස්සේ 10 වෙනි ගනුදෙනුව 105ක වට්ටමක් අඩු කිරීමෙන් පසුව ණයගැතියෙකුගෙන් ලැබිය යුතු මුදල ලබා ගන්නා ලදී. 105ක වට්ටමක් අඩු කිරීමෙන් පසුව ණයගැතියෙකුගෙන් ලැබිය යුතු මුදල ලබා ගන්නා ලදී. බලන්න දැන් වෙළඳ ලැබිය යුතු දේවල් අපිට ලැබෙන්න තියෙන කීයක්ද? 140ක්. ඒ 140 අපිට හම්බෙන්නේ කොහොමද? 105ක වට්ටමක් අඩු කෙරුවාම. එහෙනම් වෙළඳ ලැබිය යුතු දෑ 140කින්ම අඩු වෙන. එතන වෙළඳ ලැබිය යුතු දෑ තීරුවට එන්න ඕනේ පුතා. වැරදිලා මෙතන තොගේ තීරුවට වැටලා තියෙන්නේ. ඒක වෙළඳ ලැබිය යුතු දෑ තීරුවට තමයි 140 අඩු වෙන්න ඕනේ. වෙළඳ ලැබිය යුතු දෑ තීරුවේ තමයි 140 ඍණ වෙන්න ඕනේ. මෙතන ටයිප් වෙනකොට වැරදිලා ඒක නිසා ඒක තොගේ තීරුවට නෙමෙයි එන්න ඕනේ. වෙළඳ ලැබිය යුතු දෑ තීරුවට. වෙළඳ ලැබිය යුතු දෑ තීරුවේ 140ක් අඩු වෙන්න ඕන. ඒ වගේම බැංකු තීරුව තමයි මෙතන 133ක් වැඩි වෙන්න ඕනේ. ටයිප් වෙනකොට පුතා එතන වැරදිලා මේ ඒ තීරුව වලට මෙහා පැත්ත තීරුවට වැදිලා තියෙන්නේ. බැංකු තීරුවට 133ක් වැඩි වෙන්න ඕන. වෙළඳ ලැබිය යුතු දෑ තීරුව 140ක් අඩු වෙන්න ඕන. ඒ වගේ මෙතන දුන් වට්ටමක් තියෙනවා. ඒක නිසා දුන් වට්ටම කියන්නේ වියදමක් හිමිකම අඩු වෙන්න ඕන 7කින්. දුන් වට්ටම කියන්නේ වියදමක්. ඒක නිසා හිමිකම අඩු වෙන්න ඕන 7කින්. එතකොට ওই 10 වෙනි ගණන් චුට්ටක් එක වහපව මේ ප්‍රසන්ටේෂන් එකේ මෙතන පොඩි වරදක් තියෙනවා. ඒක හදා ගන්න ඕන. වෙළඳ ලැබිය යුතු දෑ කෙලින් ඍණ 140, බැංකු කෙලින් ධන 133. ලාභයක් තියෙනවා එතන මේ දුන් වට්ටම කියන්නේ වියදමක් නිසා අලාභයක් තියෙනවා 7ක. ඒ වියදම හේතු වෙනවා හිමිකම අඩු වෙන නිසා හිමිකම ඍණ 7යි. දැන් පුතා අපිට සිද්ධ වෙනවා අර දෙවිනි කොටසට අදාළව අවසාන හිමිකම කීයද කියලා හොයාගන්න. අවසාන හිමිකම හොයන්නේ කොහොමද? ආරම්භක හිමිකම අපි දැන් දන්නවනේ කීයද? 210යි. ඊට පස්සේ අපි 1 ඉඳන් 10 වෙනකන් දැන් ගනුදෙනු 10ක් වුණානේ 1 ඉඳන් 10 වෙනකන්. ඒ ගනුදෙනු වල බලපෑම අර හිමිකම තීරුවේ දාගෙන තියෙන්නේ. හිමිකම තීරුවේ ඔබට පේනවා ඇති මේ මෙතන හිමිකම තීරුවේ ධන 30, ධන 40, ඍණ 15, ඍණ 30, ධන 6, ධන ඍණ 7 ඒ විදිහට අපි ඒ ගනුදෙනු 10න් හිමිකමට වෙච්ච බලපෑම එතන තියෙනවා. අන්න ඒ තීරුව එකතු කරන්න. ඒ තීරුව එකතු කරුවාම එතන එනවා සුළු කෙරුවාම 24ක්. හරිද? ඊට පස්සේ අපිට අතිරේක තොරතුරක් දීලා තියෙනවා මේ මාර්තු මාසයට අදාළව 2015 මාර්තු මාස සඳහා 3ක් වූ ව්‍යාපාරයේ දුරකථන ගාස්තු බිල 4.2 ගෙවලා 4.2 ගෙවුවට ඒ 4.2 ගෙවන්නේ 3 වෙනි මාසේ විදුලි බිලනේ. ඒතර 3 වෙනි මාසේ විදුලි බිල නම් ඒක අපිට වියදමක්. වියදම නිසා හිමිකම අඩු වෙන්න ඕන. එහෙනම් මෙතන විදුලිය ඍණ 3 එතන දාගන්න. මේ අවසාන හිමිකම හොයාගන්න යන්නේ. ඊට ව්‍යාපාරයේ දේපල පිරියත උපකරණ වාර්ෂිකව 120 බැගින් සරල මාර්ගමයට ෂෙයා කළ යුතුයි කියලා කියන වාර්ෂිකව 120ක්. වාර්ෂිකව 120ක් නේ. නමුත් අපි මේ ගාණ කරන්නේ වර්ෂයකට නෙමෙයි. අපි මේ ගාණ කරන්නේ මාසයකට. එහෙනම් දැන් මාසයකට ෂෙයා කරන්න ඕන. ඒකෙදි ඔබට පේනවා ඇති උඩම අපි 60ක් වටිනා ලී බඩු අයිතිකරු ව්‍යාපාරයට එදුවා. එතකොට මේ 60 ලී බඩු වලට 120ක් කියලා කියන්නේ 12යි. 60ට 120ක් කියන්නේ 12නේ. 60ට 120ක් කියලා කියන්නේ 12යි. හැබැයි 12 වර්ෂයකට. මට ඕනේ මාසයකටනේ. මාසයකට කියන 12න් බෙදුවොත් ඒ ආරම්භයේම යදෝපු
ලී බඩු මේ මාසෙට ෂේ වෙනවා 1. 60ට 100ට 20ක් කියලා කියන්නේ 12යි. 12න් බෙදුවොත් මාසෙක ෂේ වෙනවා 1යි කියලා එතන. ඊට අමතරව ආයි අර 5 වෙනි ගණුදින විදි බලන්න. 5 වෙනි ගණුදින විදි 2015 3.15 දින 120ක පරිගණක යන්ත්‍රයක්. ඒ කියන්නේ ඒක ෂේ වෙන්නේ නැහැ මාසයක්ම 3.15 වෙනි ගන්න. ඒ කියන්නේ මාස භාගයයි ඒක ෂේ වෙන්නේ. එහෙනම් 120ට 100ට 20ක් කියලා කියන්නේ පුතා 24යි. 24 කියලා කියන්නේ වාර්ෂික ෂේ. 120ක් නේ වාර්ෂික ෂේ. එතකොට යන්ත්‍රයේ පරිගණක යන්ත්‍රයේ වටිනාකම 120යි. 120ට 120ක් බැලුවොත් 24ක් ෂේ වෙනවා වාර්ෂිකට. මාසිකට ගාණ හොයන්න 24 12න් බෙදුවොත් එනවා එක මාසික ෂේ 2යි කියලා. නමුත් මාසේ භාගයක ෂේ හොයන්න ආයි 2කින් බෙදුවොත් එනවා 1යි කියලා. එහෙනම් ඒ පරිගණක යන්ත්‍රයේ ෂේ 1යි උඩ ලී බඩු වල ෂේයත් 1යි. ඒතකොට ඔක්කොම ෂේ තියෙනවා 2ක්. එහෙනම් ෂේ කියන්නේ වියදමක් නිසා හිමිකම අඩු වෙනවා. දැන් අවසානයේ හිමිකම හැදෙනවා 229යි කියලා. 229යි කියලා අවසානයේ හිමිකම හැදෙනවා. 210ට 24 එකතු වුණාම 234යි. 234න් 5ක් අඩු වුණාම 229යි. දැන් ඔයාලට ඉස්සරහට ඔය කැලලකින් තමයි උසස් පෙළ විභාගයේ ගිණුම් කරන විෂය සඳහා ඔබට කැල්කියුලේටරේ භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඒක නිසා හිතින් කිදු කරලා අඩු කරන්න දෙයක් නැහැ. ඒතර ඔයාලා තවත් කැමති එකකට ඒතර මේ සුළු කරන ඒවා ඔබට කැලලක භාවිතා කරලා කරන්න හැකියාව තියෙනවා. දැන් එහෙනම් ඒක අපි දාගන්නවා දැන් අපේ අර ආකෘතියට මෙන්න අවසාන ප්‍රාග්ධනය දාගත්ත 229 කියලා. දැන් ඇත්තටම මේක හැදෙන්නේ මෙහෙමයි. මේ උඩ තියෙනනේ ආරම්භක ප්‍රාග්ධනය 210. ඒකට කාලච්ඡේදයේ ලාභය එකතු වෙලා ගැනලි අඩු වෙලා තමයි මේ 229 එන්නේ. නමුත් දැන් කාලච්ඡේදයේ ලාභي නැහැ. එහෙනම් දැන් කාලච්ඡේදයේ ලාභي හොයා ගන්න ඕනේ. හොයාගන්නේ කොහොමද? මේ අවසාන ප්‍රාග්ධනය හැදෙන්නේ ආරම්භක ප්‍රාග්ධනය එකතු වෙලානේ ඒක අඩු වෙන්න ඕන. ගැනලි අඩු වෙලානේ හැදලා තියෙන නිසා ගැනලි එකතු කරන්න. එහෙම සුළු කෙරුවාම ලාභය හැදෙනවා. ලාභය එනවා 49යි කියලා. ලාභය එනවා 49යි කියලා. එහෙනම් දැන් මේ විදිහට ඔබ මම විශ්වාස කරනවා ගණන් දෙකම හදලා ඇති කියලා. අපි අපේ WhatsApp group එකට ඒ ගණන් වලට අදාළ උත්තර ටිකත් ඒ උත්තර හදපු විදිහත් පෙරවැට් ටිකත් මම WhatsApp group එකට දානවා. අපිට මේ වීඩියෝ එක WhatsApp group එකට දාන්න බැරි නිසා මම YouTube channel එකේ දාලා ඒ link එක ඔයාලට මේ විදිහට ලැබෙන්න සලස්වනවා. right. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට ඒක private message එකකින් දාලා අහන්න පුළුවන්. කොහොමද මේ ගැටලුව මොකක්ද කියලා. ඒකට මම ඒකට උත්තර ලබා දෙනවා.